නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සැදැහැවත් පින්වතුනි, අද මේ උතුම් වූ ධර්මයෙන් අපි අහන්නේ ගොඩාක් වැදගත් කාරණාවක්. ඒ තමයි ගිහි ජීවිතය ගත කරන ශ්‍රාවකයාගේ ගිහි වත ගැන. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ පද අහන්න ලැබුණාම එයා ගිහි ශ්‍රාවක භාවයට පත් වුණා කියලා කියන්නේ එක්කෝ උපාසක වුණා, එක්කෝ උපාසිකා බවට පත් වුණා. උපාසක උපාසිකාවගේ ජීවිතය ටිකක් කරදර සහිතයි. රස්සාවක් කරන්න ඕන, ධර්මල්ලෝ ගැන බලන්න ඕන, ඥාතීන් ගැන බලන්න ඕන, ව්‍යාපාර කටයුතු ගැන බලන්න ඕන, මුදල් හම්බ කරන්න ඕන. මේක කටයුතු ගොඩයි. ඒ කටයුතු අතරේ ගත කරන ගිහි කෙනාට ගිහි ජීවිතේ සම්පූර්ණයෙන්ම ශ්‍රාවකත්වයේ දියුණු කරගන්න හේතු වෙන උතුම් වත. ඒකට කියනවා ගිහි වත. ඉතින් මේ උතුම් ධර්මය පින්වතුන්ලා හැමදෙනා හොඳින් සවන් යුග යොමා ඇසිය යුත්තක්. හේතුව තමන්ගේ ජීවිතේ අනිවාර්යයෙන්ම පුරුදු කළ යුතු සහ පුරුදු කළ හැකි. දැන් මේ ගිහි වත ගැන දරා ගන්න ඕනේ එහෙමයි. පුරුදු කළ යුතු සහ පුරුදු කළ හැකි. දැන් බැරි එකක් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑනේ. සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ගිහි වත දේශනා කළේ අපට පුරුදු කරගන්න පුළුවන් නිසාමයි. ගිහි ජීවිතය ගත කරන ශ්‍රාවකයෙකුගේ ගිහි වත හොඳින් නසා ඒ ගිහි වතෙන් පූර්ණ වූ ජීවිතයක් ගත කරගෙන තමන්ට සම්බුද්ධ ශාසනයේ පිහිට පිරිසරණ රැකවරණ ලබන්න හේතු වෙන ධර්මයක් අද අපි මේ විදිහට අහන්නේ. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් දරනු ලබන්නේ සයිප්‍රස් නිකෝසියා නගරයේ සේවයේ නියුතු පින්වත් වරුණී කාංචනාද සිල්වා මහත්මිය විසින් එතුමියගේ ධර්ම දානයේ ප්‍රධානම අරමුණ එතුමියගේ ආදරණීය මෑණියන් වන ගොතටුව නවනගරයේ ආණ්ඩිහේන පාරේ පදිංචි 75 වෙනි වියේ පසු වෙන පින්වත් කාන්ති විජේසේකර මෑණියන්ට මේ ධර්ම දානමේ පිනේ ආශිර්වාදය නිදුක් නිරෝග සුව පිණිසත් දීර්ඝායුෂ සම්පන්නිය පිණිසත් වේවා. මෑණියන්ට ධර්මාවබෝධයට වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම ආගෝස්තු මාසයේ 20 වෙනි දින 48 වෙනි ජන්මදිනයේ යෙදුණා පින්වත් වරුණි කාංචනා සිල්වාද මහත්මියගේ. ඒ මහත්මියටත් ඒ වගේම 24 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් මදුෂිකා ඉරන්දි දුවටත් මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය ජීවිතයට නොඅඩුවම සැලසේවා. සියලු යහපත උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදහසින් අද මේ ධර්ම දානමේ පින සිද්ධ කරන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපිට නිතර නිතර හිතන්ට කියලා දේශනා කරපු කරුණු තියෙනවා. ඒ කරුණු යටතේ භාග්‍යතුන් වහන්සේ නිතර හිතන්න කියපු කාරණාවක් තමයි සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති. මං යම් දෙයකට ප්‍රිය කරනවාද, මං යම් දෙයකට ඇලුම් කරනවාද,
ප්‍රිය කරන ඇලුම් කරන හැමදේම මට දාලා යන්න වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ නිතර හිතන්න කිව්වා. නිතර තමන්ට තමන්ම කියන්න කිව්වා. උඹ යම් දෙයකට ප්‍රිය කරනවද? නුඹ යම් දෙයකට ඇලුම් කරනවද? ප්‍රිය කරන ඇලුම් කරන හැමදේම නුඹට දාලා යන්න වෙනවා. මේක තමන්ම තමන්ට කතා කර කර නිතර කියන්න ඕන එක. බුදුරජාණන් වහන්සේ වදාලා මේක පැවිද්දාත් කරන්න ඕන. ගිහි කෙනා ගැන කවර කතාවද? සාමාන්‍යයෙන් පැවිද්දෙකුට තියෙන්නේ පින්වතුනි චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන සිව්පසේ. ওই සිව්පස ටිකනේ තියෙන්නේ. පොරවන්න සිවුරක් තියෙනවා. ඊට පස්සේ වළඳන්න දානමාන ටික ලැබෙනවා. ඊට පස්සේ බෙහෙතක් පිරිකරක් ලැබෙනවා. ඊළඟට Tamanට වැඩ වාසය කරන්න කුටි සෙනසුනක් නේ. ඕකටත් හිත බැඳෙනවා. ඒ හිත බැඳෙන හින්දා බුදුරජාන් වහන්සේ වදාලා නිතර හිතන්ට මේ ප්‍රිය කරන හැමදේම අතහරින්න වෙනවා කියලා. ගිහි කෙනා එය කෙසේ සිටිය යුතුද? ඒ ගිහි කෙනාගේ හිත සජීවී කාමයේත් බැඳෙනවා, අජීවී කාමයේත් බැඳෙනවා. මේ සජීවී කාම අජීවී කාම කියන එක ගැන පින්වතුනි මෙහෙම තේරුම් ගන්නට තමන්ට යමක් අතකින් ස්පර්ශ කරන්නට ලැබෙනවද? ඒ අතින් ස්පර්ශ කරන හැමදේම අත්හැරලා දාලා යන්න වෙනවා කියන දැක්ම නුවණ උපද්ද ගන්න. ඒක නිතර කල්පනා කරන්න. මම මගේ අතින් යම් තාක් දේ ස්පර්ශ කරනවද? මගේ දරු පැටව මට දාලා යන්න වෙනවා. මං පෝෂණය කරපු මගේ දරුවෝ මට දාලා යන්න වෙනවා. මගේ ඥාති හිතයිසි මට දාලා යන්න වෙනවා. මගේ ආදරණීය ස්වාමි පුරුෂයා, මගේ ආදරණීය භාර්යාව මට දාලා යන්න වෙනවා. මේ හැමදේ දාලා යන්න වෙන දේවල්. කොටින්ම අපි හොරතලේ රැතු කරනවානේ හොරතල් සත්තු. ඒ සත්තුත් අපිට දාලා යන්න වෙනවා. අපි කොච්චර ප්‍රිය කළත්, කොච්චර ඇලුම් කරත් හැමදේම දාලා යන්න වෙනවා. සජීවී කාමයේ යම් තාක් ඇද්ද සියල්ල අත්හැරලා දාලා යන්න වෙනවා. අජීවී කාමයේ යම් තාක් ඇද්ද ගේ දොර, වතු පෙටි, ඉඩකඩම් මේ හැමදේම අපේ ධන සම්පත්, අපේ ආභරණ ඔය හැමදේම අපිට අත්හැරලා දාලා යන්න වෙනවා. මේ හැමදේම අහිමි වෙද්දි බලන්න අපි ජීවිත කාලයක් ගත කරනකොට ජීවිතේ සැප විඳින්න කියලා එකතු කරගත්ත හැම දේවල්ම අපිට අත්හැරලා දාලා යන්න තියෙන දේවල්නේ. කොටින්ම පින්වතුනි අපි නොඑක ආකාරයෙන් හැඩ කර කර නොඑක ආකාරයෙන් ආරක්ෂා කර කර තියාගන්න මේ ශරීරෙත් දාලා යන්න වෙනවනේ. මේ ශරීරේ අපි එහෙට මෙහෙට පිරිමැද සතුටු වෙච්ච ශරීරයක් නෙවෙයිද? තරුණ කාලේ අපි අතපය පිරිමැද සතුටු වෙනවනේ. අපේ අත් දිහා බලාගෙන සතුටු වෙනවා, අපේ නියපොතු දිහා බලාගෙන සතුටු වෙනවා, අපේ මූණ අපි කණ්ණාඩියෙන් බල සතුටු වෙනවා. ඒ මූණ එක එක විදිහට පාට කර කර සතුටු වෙනවා, තොල් පාට කරලා සතුටු වෙනවා. ගොඩක් දේ. ඊළඟට චූටි ඔළුවේ කැක්කුමක් හැදුනත් අපි ගොඩක් කලබල වෙලා බෙහෙත් ගන්නවා. එන්නත් කරණේ කරගන්නවා. නොඑක් විදිහට ආරක්ෂා කරගන්නවා. මේ රකින්න ශරීරය මේකත් දාලා යන්න වෙනවනේ. එතකොට හැමදේම අපි ප්‍රිය කරන සජීවී අජීවී සියලු දේ දාලා යන්න වෙනවා කියන දැක්ම ඇති කරගෙන අපි වාසය කරොත් අපේ ජීවිතයට පිළිසරණ පිණිස අපි ඊට වඩා වටින දෙයක් හොයනවා. එහෙම නැති කෙනා කල්පනා කරනවා මට දැන් පුත්තා මත්ති, මට දැන් දරුවෝ සිටි, මට හොඳට ලොකු මහත් වෙච්ච පුත්තු සිටි, හොඳට ලොකු මහත් වෙච්ච දියණිවරු සිටි, හොඳ රස්සා කරන ඇයෝ සිටි, මට දැන් දරුවෝ ඉන්නවා, මාව රැකගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ධනං මත්ති, අපි එකතු කරපු හරි හම්බ කරගත්ත ධනෙ තිබේ, අපි ගත්ත වාහන තියෙනවා, අපි හරාගත්ත ගෙවල් දොරවල් තියෙනවා, බැංකු පොත්වල ගත්තත් අපි හොඳට එකතු කරගත්ත ධනයක් තියෙනවා. ඉති බාලෝ විහඤ්ඤති, එහෙම කල්පනා කරනවා නම් ඒ බාලයෙක්ය අනුවණයෙක්ය මට දරුවෝ සිටි, මට ධනෙ තිබේ, මට දැන් ඔක්කොම හරි කියලා හිතනවා නම් ඒ නුවණක්කාර හිතවිල්ලක් නෙමෙයි, අනුවණ හිතවිල්ල. අත්තාහි අත්තනෝ නත්ති, තමාට තමාවත් නැති කල්හි කුතෝ පුත්තා කුතෝ ධනං, කවර දරුවන්ද කවර ධනයක්ද? හොද්දට කල්පනා කරන්න ඕන එකයි. එහෙම කල්පනා කරන කෙනාට මේ ගිහිවත හරි වැදගත්. මොකද මේ ගිහිවත තුළින් තමන්ට තමන්ගේ ජීවිතේ ඇත්තටම ආරක්ෂා කරගන්න පුළුවන්. හැබෑවටම රැකවරණය සලස ගන්න පුළුවන්. හැබෑවටම තමන්ගේ ජීවිතේට තමන් යහපත සලස ගත්තා කියන සතුට උපද්ද ගන්න පුළුවන්. ගිහිවත හොඳට පුරුදු කළොත්. මොකද්ද මේ ගිහිවත?
ගිහිවත ගැන ධර්මයේ බුදුරජාන් වහන්සේ වදාළේ ගාථාවෙන්. පින්වතුනි අපි මේ ගාථා සජ්ජායනා කරමින්ම මේ ධර්මයේ ඉගෙන ගනිමු. පින්වතුන්ලාත් මාත් සමග මේ ගාථා සජ්ජායනා කරන්න. ගහට්ට වත්තං පනවෝ වදාමි යථා කරෝ ශාවකෝ සාදු හෝති නහේස ලබ්භා සපරිග්ගහේන පස්සේතුං සෝකේවලෝ භික්ඛු ධම්මෝ පින්වත්නි දැන් ඔබ හට කියා දෙන්නෙමි ගිහිවත කෙසේ කටයුතු කරන ගිහි සව් යහපත් කෙනෙකු වේදැයි කරදර සහිත ගිහි ගෙයි ගත කරන කෙනෙකුන් හට ලබන්නට නොහැකිමය සමන දම් පිරිපුන් ලෙස. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ කියා දෙන්න සූදානම් වෙන්නේ ගිහිවත. ගිහිවත කිව්වේ මොකද්ද? කෙසේ කටයුතු කරන ගිහි ශ්‍රාවකයෙකුගේ ජීවිතේ හැබෑවටම යහපත් වේවිද? ඒක තමයි ගිහිවත. ගිහිවතට අනුව කටයුතු කරන කෙනාගේ ජීවිතේ යහපත් වන්නේය. කරදර සහිත ගිහිගෙයි ගත කරන කෙනෙකුට සමනදම් ලබනවා කියන එක නම් පරිපූර්ණව කරගන්න පුළුවන් එක නෙමෙයි. සමනදම් කියලා කිව්වේ පැවිද්දෙකුගේ පැවිදිවත. දැන් අපි මීට පෙර දිනේ වැඩසටහනේදී ඉගෙන ගත්තේ මොකද්ද? පැවිදිවත. පැවිදිවත ගිහි ගෙදර වාසය කරමින් සම්පූර්ණ කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් ඇතැම් වූ මේ වර්තමාන කාලේ ඔය නොඑක් මාධ්‍ය ඔස්සේ මහා උඩඟුව කතා කරනවා නේද? තමන් තමන්ගේ හිත දමනය කරගෙන නම් ඉන්නේ. එයාට මොකටද සිවුරක්? තමන් හරි විදියට ජීවිතය ගත කරනවා නම් එයා සිවුරු දරාගෙන හිටියත් එකයි, ගිහිව හිටියත් එකයි. ඔය වගේ මහා උඩඟු කතා කියන්නේ. ඒ උඩඟු කතා වලින් ප්‍රකට වෙන්නේ කුමක්ද? ඒ පුද්ගලයාගේ තියෙන අඥාන භාවයමයි. ඒ පුද්ගලයාගේ තියෙන අනුවන භාවයමයි. බලන්න බුදුරජාන් වහන්සේ වදාලා ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් කොච්චර හොඳට ගිහි ජීවිතය ගත කළත් පැවිද්දෙකුගේ පැවිදිවතට ලං වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ගිහිවත හොඳට පූර්ණය කළොත් එහෙම එයා ගිහියෙක් විදිහට ගොඩක් සාර්ථක යහපත් ලස්සන ජීවිතයක් ඇති කරගන්නවා. මොකද්ද මේ ගිහිවත? පානං හානේනච ඝාතයෙය නවානු ජඤ්ඤා හනතං පරේසං සම්බේසු භූතේසු නිධාය දණ්ඩං යේථාවරායේව තසා සම්ති ලෝකේ කිසි ප්‍රාණියෙකු නොනසයි නොනසවයි කිසිවෙකු ලවා සතුන් මරණා විට අනුන් එය අනුමතද නොකරයි තැතිගත් නොතැතිගත් ලොවේ හැම සතුන් වෙත කිසි දිනක ගෙහි සව්වෝ දඬු මුගුරු නොහෙලත්මය. ගිහිවතේ පළමුවැන්න ප්‍රාණඝාතයෙන් වැළකීම. එයා කිසි ප්‍රාණියෙක්ව නසන්නේ නැහැ. ප්‍රාණීන්ව නසවන්නේත් නැහැ. කියන්නේ තමන් මරන්නේ නැතුව වෙන කෙනෙක් ලව්ව මරවන්නේත් නැහැ. සතුන් මරණා එක වර්ණනා කරන්නේත් නැහැ. අනිත් අයට සතුන් මරන්න කිසිම අනුබලයක් දෙන්නෙත් නැහැ. තැතිගත් නොතැතිගත් ලොවේ හැම සතුන් වෙත කිසි දිනක ගිහි සව්වෝ දඬු මුගුරු නොහෙලත්මය. තැතිගත් සතුන් කියලා කිව්වේ පින්වතුනි කෙලෙස් සහිත සත්තු. නොතැතිගත් කියලා කිව්වේ රහතන් වහන්සේලා. මේ කිසිවෙකුට මේ හිංසාවක්, පීඩාවක්, කරදරයක් ගිහි ජීවිතේ ගත කරන කෙනා කරන්නේ. එයා ප්‍රාණීන්ට අනතුරු නොකරන, ප්‍රාණීන්ට හිංසා නොකරන මෙත් කරුණා පිරුණු හිතින් වාසය කරනවා. ආන්න ඒක තමයි ගිහිවත. ගිහි ජීවිතය ගත කරනකොට යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකීලා නම් වාසය කරන්නේ. එයා ගාව තියෙනව මොකද්ද? ගිහිවත.
තතෝ අදින්නං පරිවජ්ජයෙය්‍ය කිංචී ක්වචී සාවකෝ බුජ්ජමානෝ නහාරයේ හරතං නානුජඤ්ඤා සබ්බං අදින්නං පරිවජ්ජයෙය්‍ය දුරු කරයි හේ සොරකම අනුන් සතු බව දැන දැන කවර හෝ තැනක තිබෙනා බොහෝ හෝ සුළු දෙයක් වූ නොකරයි සොරකමක් එය අනුමතද නොකරයි සියලු සොරකම් බැහැර කරලයි. දෙවනි ගිහිවත තමයි හොරකමින් වැළකීම. හොරකම් කරන්නේ තමන්ට නොදුන්නු දෙයක්, ඒක පුංචි දෙයක් වෙන්න පුළුවන්, ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඒක කවුරු හරි දකින්න පුළුවන්, නොදකින්න පුළුවන්. ගන්නේ අනුන් සන්තක දෙයක් අවසරයකින් තොරව එයා ස්පර්ශ කරන්නේ. එයා කල්පනා කරන්නේ කොහොමද? මා ළඟ තියෙන මගේ වටිනා දෙයක්, පුංචි දෙයක් වෙන්න පුළුවන්, ලොකු දෙයක් වෙන්න පුළුවන්, මට පේන්න වෙන්න පුළුවන්, මට නොපෙනෙන්න වෙන්න පුළුවන්. යම්කිසි කෙනෙක් අරගත්තොත් මම ඒකට කැමති නැහැ. මං ඒකට අකමැති නම් අනික් මිනිස්සු කවුරුත් ඒකට කැමති නැහැ. මං ඒ නිසා හොරකම් කරන්නේ. අන්න එහෙමයි කල්පනා කරන්නේ. ගෙදරකින් මල් පැලයක්වත් එතකොට උදුරන්නේ නැහැ. එනිසා හොරකම කියන එක ජීවිතේට ගාව ගන්න එපා. අපි මේ ඉන්න පුංචි කාලේ අනුන් සතු දෙයක් කිසිම අයුරකින් කඩා වඩා ගන්න උත්සුක වෙන්න එපා. තමන් කොයි තැනක වාසය කළත් අනිත් මිනිස්සෙකුගේ වස්තුවක් රැකින කෙනෙක් බවට පත් වෙන්න. තමන් නිසා ඒ කෙනෙකුගේ වස්තුවකට හානි වෙන්න ඉඩ තියන්න එපා. එතකොට තමන් ගාව පිරෙනවා පින්වතුනි ලස්සන ගිහිවත. අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය අංගාරකාසුං ජලිතං විඤ්ඤු අසම්භූනන්තෝ පන බ්‍රහ්මචරියං පරස්සදාරං නාතික්කමෙය්‍ය ගිහි ශ්‍රාවකද නුවණැති මෙනවින් දහම් දැනුමැති ගිනි අඟුරු වලක් විලසින් දුරු කරයි වනචරකම රැකගත නොහැකි නම් උතුම් වූ මේ බඹසර පර අඹුවන් කරා කිසි දිනෙක නොයන්නේමය. යම්කිසි නුවණැති කෙනෙක් ගිහි ජීවිතය ගත කරනකොට ඒ කෙනා වනචරකම කියන එක ගිනි අඟුරු වලක් වගේ දැකලා දුරු කරනවා. ගිනි අඟුරු වලක් කියලා කියන්නේ පිච්චෙන දෙයක් නෙනේ. පිච්චෙන දෙයක් යම්සේ බැහැර කරනවාද ඒ වගේ වනචරකම බැහැර කරනවා නුවණ තියෙන කෙනා. එහෙනම් මේ වනචරකම් නීත්‍යානුකූලව සම්මත කරන්න ඕන කියලා දඟලන අයෝ මොන දේ අඩුපාඩුව තියෙන අයද? නුවණේ අඩුපාඩුව තියෙන බව පේනවා මේ ධර්මයට අනුව නන්නේ. වනචරකම හොඳයි කියනවා නම් නුවණ මදයි. වනචරකම නීති සම්මත කළ යුතුයි කියලා කියනවා නම් නුවණ සෑහෙන මදයි. වනචරකම කියලා කියන්නේ මිනිස්යාගේ අවශ්‍යතාවයක් කියලා කියනවා නම් නුවණ අන්තිම අඩුයි. නුවණ තියෙන අයෝ නම් දුරු කරනවා වනචරකම හරියට ගිනි අඟුරු වලක් වගේ දැකලා. ඒක නා බඹසර ආරක්ෂා කරගන්න පුළුවන් නම් බඹසර රකින්නවා. අපි හිතමු හැම කෙනෙකුටම බඹසර රකින්න බෑ. විශේෂයෙන් ගිහි ජීවිතය ගත කරනකොට ඒ ගිහි ජීවිතයට ලැබිච්ච කෙනාට පාරිශුද්ධ බඹසරක් ආරක්ෂා කරගන්න බැරි වෙන්න පුළුවන්. මොකද එයා ස්වාමි භාර්යාව වශයෙන් එකතු වෙලා. ඒ එකතු වුණාට පස්සේ ඒ අයට තමන් කැමති වුණත් සමහර ලාවට බඹසරක් ආරක්ෂා කරගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට එයා මොකද කරන්නේ? රැකගත නොහැකි නම් උතුම් වූ මේ බඹසර පරාඹුවන් කරා කිසි දිනක නොයන්නේමය. එයා සමාදන් වෙනවා විශේෂ ප්‍රතිපදාවක. පුරුෂයෙක් නම් වෙන ගෑනු පස්සේ යන්නේ.
ස්ත්‍රියාවක් නම් වෙන පුරුෂයෝ පස්සේ යන්නේ තමන්ගේ පිරිසිදු ජීවිතය රැකගෙන වාසය කරනවා. තමන්ගේ බිරිඳට වංචා කරන්නේ. තමන්ගේ ස්වාමි පුරුෂයාට වංචා කරන්නේ. කොච්චර හැංගිලා කටයුතු කරන්න අවස්ථාව තිබුණත් හැංගිලා කටයුතු කරන්නේ. අන්න එහෙම ජීවිතයක් උපදව ගන්නවා. මේකට කියන්නේ මොකද්ද? පිරිසිදු ගිහිවත. දැන් මේ ගිහිවත කරන්න පුළුවන් එකද බැරි එකක්ද? පුළුවන් එකක් නේ. ප්‍රාණඝාතය නොකර සිටීම, ප්‍රාණීන්ට හිංසා නොකර සිටීම කළ හැකිමය. අන්සතු දේ කඩා වඩා ගන්නේ නැතුව, අන්සතු දේ හොරකම් කරන්නේ නැතුව සිටීම කළ හැකිමය. බඹසර ජීවිතයක් හෝ අඩු ගණනේ වැරදි කාම සේවනයෙන් වැළකුණු ජීවිතයක් ගත කළ හැකිමය. මේවා ගිහිවතය. සබග්ගතෝවා පරිසග්ගතෝවා ඒකස්ස චේකෝන මුසාභනීය නභානයේ භනතංනානුජඤ්ඤා සබ්බං අභූතං පරිවජ්ජයේය සභාවක් මැද හෝ පිරිසක් අතරදී හෝ තනි වූ කෙනෙකු හට හෝ නොකියන්නේය බොරු බස් නොකියවයි බොරු වෙන කෙනෙකු ලවා හෝ බොරුව අනුමත නොකරයි සියලු බොරු හේදුරලයි. ගිහිවතේ තියෙන තවත් අංගයක් බොරුව බැහැර කිරීම. සභාවක් මැදට ගියත් පිරිසක් අතරට ගියත් තනියමම හුදෙකලාවේ ඉන්න කෙනෙක් ඉස්සරහවත් බොරු කියන්නේ. සිද්ධ නොවුණු දෙයක්, අභූතයක්, අසත්‍යයක් තමන් බොරු කියලා දැන එයා තමන්ගේ වචනින් ප්‍රකාශ කරන්නේ. බොරු කියන ඒවා පින්වතුනි නිකන් බැරි වෙලා යන්න පුළුවන්ද? බොරුව නිකන් තමන්ටත් අතපසු වීමකින් බොරුව කියන එක යන්න පුළුවන්ද? බෑ. බොරු කියද්දී ලෝකෙම ඒකට රැවටෙන්න පුළුවන්. හැබැයි තමන් බොරු කියනවා කියන එක කවුද දන්නේ? තමන් දන්නවා. තමන් නොදැන කොහොමනම් බොරුවක් කියන්නද? ඒ නිසා බොරු කියන කෙනා තමන් බොරු කියන බව දන්නවා. ඒ නිසා වළක්ව ගන්න පුළුවන් කාටද? තමන්ටමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා විහිළුවකටවත් බොරු නොකිය යුත්තේය. විහිළුවකට බොරු කියන්න එපා කිව්වා. විහිළුවකට බොරු නොකියායේ සිටිය යුතුයි නම් සාමාන්‍යයෙන් තමන්ගේ වාසියට ඒවට මේවට බොරු කීම ගැන කවර කතාද? බොරුවෙන් වළකින්න ඕන. බොරුවෙන් වැළකීම යනු ඊතා සොඳුරු ගිහිවතය. මජ්ජංච පානං සමාචරෙය්‍ය ධම්මං ඉමං රෝචයේ යෝගහට්ඨෝ නපායයේ පිබතං නානුජඤ්ඤා උම්මාදනන්තං ඉතිනං විදිත්වා ගෙදර වසනා ශ්‍රාවක මත්පැන් නොබොයි කිසි විට බුදු සමිඳුගේ සදහම් කැමැතිව රුචිව ඒ අය උමතු බව ඇති කරන මත්පැනද හඳුනාගෙන නොදෙයි බොන්නට කිසිම කෙනෙකුට බීම අනුමත නොකරයි. මත්පැන් පානයෙන් වළකිනවා. ගිහි ගෙදර වාසය කරන ශ්‍රාවකයා බුදුරජාන් වහන්සේගේ ධර්මයට රුචි නම් එයාට සිහිය නුවණ වීරිය තියෙනවනේ. ඒ සුහේ නුවණ වීරිය සහිත කෙනා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි අතහරිනවා. මේක මේ උමතු භාවය ඇති කරන එකක් නොවේ. මේ පානයෙන් තියෙන සිහිනුවන නැති කරනවා නොවේ. මේ පානයෙන් ඇඳගෙන ඉන්න ඇඳුම තමන්ගේ ඇඟේ තියෙනවාද කියන එක පවා තමන්ට අමතක කරනවා නොවේ. තමන්ගේ වැදගත්කම නසනවා නොවේ. බීමත් තාත්තලා ගැන දරුවෝ හරි වේදනාවට පත් වෙනවා. සමහරවිට දරුවන්ගෙන් බැනුම් අහන්න වෙනවා තාත්තට බීම නිසා. දරුවෝ අවවාද කරනවා තාත්තලාට. මොකද්ද තාත්තා මේ වැඩේ තේරුම?
ඕක නවත්තන්න අපිට ලැජ්ජාවේ බෑ කියලා. තාත්තලා එච්චර නීච භාවයට පත් වෙන්න ඕනද? තාත්තා කෙනෙක්ව එච්චර නීච භාවයට පත් කරන්නේ කුමකින්ද? මේ මත්පැන් වලින්. මත්පැන් පානය කරාට පස්සේ අම්මා තාත්තා ඉස්සරහා දරුවෝ නීච භාවයට පත් වෙනවා. ඇතැන් තරුණ කොල්ලෝ අම්මලා තාත්තලා ඉස්සරහා බීගෙන ගෙදර යනවා. දෙමව්පියන්ගේ හදවත වලට කොහොමද දැනෙන්නේ? තමන්ගේ ආදරණීය භාර්යාව ඉස්සරහා ස්වාමි පුරුෂයා නීච භාවයට පත් වෙනවා මත්පැන් නිසා. ස්ත්‍රියාවක් නම් මත්පැන් බොනවා නම් ඒ ස්ත්‍රියාවගේ ජීවිතේ ඒක ලොකු කිලුටක්. ඒ නිසා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චිය තමන්ගේ ජීවිතෙන් බැහැර කරන්න ඕන. මත්පැන් බැහැර කරන්න නම් පින්වතුනි හොඳ පෞරුෂයක් ඕන. හොඳ පෞරුෂවත් කෙනෙකුට එයා ස්ත්‍රියක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන්. පෞරුෂය තියෙනවා නම් එයාට පුළුවන් මත්පැන් මත්ද්‍රව්‍ය මේ පාවිච්චිය බැහැර කරන්න. මොකද මේක උමතු භාවය ඇති කරන දෙයක්. විකල් භාවය ඇති කරන දෙයක්. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පින්වතුනි හරි ආනුභාව සම්පන්න ශ්‍රාවකෙක් හිටියා සාගත කියලා. ඔය සාගත තෙරුන් වහන්සේ එක අවස්ථාවක මහා නාගරාජයෙක්ව දමනය කළා. ඒ නාගයා එක මේ ස්ථානයකට අරක්ගෙන හිටියේ හරි තේජාන්විත නාගයෙක්. මේ නාගයාට පුළුවන් ඇඟෙන් දුම් පිට කරන්න, මේ නාගයාට පුළුවන් ඇඟෙන් ගිනි දැල් පිට කරන්න. සාගත ස්වාමීන් වහන්සේ ওই නාගයා වාසය කරන තැනට වැඩම කළා. ඒ වෙනකොට සාගත ස්වාමීන් වහන්සේ කෙලෙස් නැසලා නැහැ. නමුත් හොඳ අභිඥා හැකියාවක් තිබුණා. මෙතෙන්ට වැඩම කරාට පස්සේ අර නාගයාට කේන්ති ගියා. නාගයා ඇඟෙන් දුම් පිට කළා. සාගත ස්වාමීන් වහන්සේත් සමාපත්තියට සම්වැදිලා ඇඟෙන් දුම පිට කළා. නාගයාට ඒ දුම උහුල ගන්න බැරුව ගියා. ඊට පස්සේ නාගයා තව කේන්ති ගත්තා. නාගයා තමන්ගේ ඇඟෙන් ගිනි ජාලාවක් පිට කළා. ඒ ගිනි ජාලා පිට කළේ ඇයි? සාගත ස්වාමීන් වහන්සේලා පුච්චලා මේ විනාශ කරන්නම් කියලා. සාගත ස්වාමීන් වහන්සේත් සමාපත්තියට සම්වැදිලා ගින්නක් පිට කළා. ඒ ගින්න උහුලගෙන ඉන්න බැරුව ගියා අර නාගයාට. නාගයා ඉක්මනට දමනය වුණා. ওই නාගරාජයව දමනය කළා කියන කතාව හරියට ප්‍රසිද්ධ වුණා ඒ කාලේ දඹදිව. සාගත ස්වාමීන් වහන්සේ දැන් යන තැන මහා ජනයාගේ පිළිගැනීමට ලක් වෙනවා. පිළිවෙලින් පිණ්ඩපාතේ වැඩම කරලා චාරිකාවේ වැඩම කරලා සාගත ස්වාමීන් වහන්සේ එක ප්‍රදේශයකට වැඩම කළා. ඒ ප්‍රදේශයට සාගත ස්වාමීන් වහන්සේ වඩිනවා කියන ආරංචිය මිනිසුන්ට ගියා. මිනිස්සු විහාරයට ගිහිල්ලා විහාරේ ඉන්න භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා ස්වාමීනි අපේ සාගත තෙරුන් වහන්සේට අපි මොකක් හරි ඉහළ සංග්‍රහයක් කරන්න ඕන. මොනවද ස්වාමීනි හොඳ කියලා ඇහුවා. මෙතන හිටියේ මේ උපාසකවරු මේ ප්‍රශ්නේ අහනකොට මෙතන හිටියේ හරියට පැවිදි වතක් පුරන්නේ නැති පැවිද්ද ලිහිල්ල ගත්ත භික්ෂු කාණ්ඩය. මේ උන්වහන්සේලා කිව්වා එහෙනම් අර කාපෝතිකා කියලා මධ්‍යසාරයක් තියෙන්නේ. ආන් ඒක හදන්න කිව්වා. භික්ෂුන් වහන්සේලාට කාපෝතිකා ලැබෙන්නේත් නැහනේ. ඒ නිසා ওই කාපෝතිකා මධ්‍යසාරේ හදලා පූජා කරන්න කිව්වා. උපාසක පිරිස ගමේම දැනුවත් කළා. හැමෝම කාපෝතිකා කියන සුරාව හදන්ට. ඒ සුරාව භික්ෂූන්ට හරි දුර්ලභයි. ඒ සුරාව පූජා කරන්න. සාගත ස්වාමීන් වහන්සේ දැන් ඔන්න පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ ලැබුණේ ගෙයක් ගාන ලැබුණේ කාපෝතිකා සුරාව. රුක්සෙවන්ට ගිහිල්ලා මේ සුරාව වැළඳුවා. සුරාව වැළඳලා වෙරි වුණා. පාත්‍රෙත් අරගෙන යන්න බැරුව ඇදගෙන වැටුණා. පාත්‍රෙත් බිඳුණා. දැන් කාණුවක් මේ අයිනේ සාගත ස්වාමීන් වහන්සේ වැටිලා. ඔහේ දොඩවනවා. බුදුරජාණන් වහන්සේට මාරංචි ගියා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක වැඩම කරලා සාගත ස්වාමීන් වහන්සේව භික්ෂුන්ට කිව්වා මහණෙනි ඔය සාගත ඔසව ගන්න කිව්වා. උස්සගෙන අරගෙන ගියා විහාරෙට. අරන් ගිහින් පින්වතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මාසනේ වැඩ ඉන්නවා. සාගත ස්වාමීන් වහන්සේව දැන් භික්ෂුන් බිම තියන්න එපේ. භාග්‍යතුන් වහන්සේගේ පැත්තට හිස හරවලා සාගත ස්වාමීන් වහන්සේ මෙහෙම බිම තිබ්බා. ටික වෙලාවක් යනකොට වෙරිමර ගාතේ සාගත ස්වාමීන් වහන්සේ සම්පූර්ණ කර කැවිලා
බුදුරජාණන් වහන්සේගේ පැත්තට කකුල් දික් කළා. භික්ෂුන් වහන්සේලාට හරි ලැජ්ජාවක් හිතුණා. ඇයි හිතන්න තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහනේ මේ නාඩගම. මහා බ්‍රහ්මයා පවා උපස්ථානෙට පැමිණෙන සග්දිවිදානෝ පවා උපස්ථානෙට පැමිණෙන බුදුරජාණන් වහන්සේ ඉස්සරහා භික්ෂුවක් වෙරිමරගාතේ නාඩගම්. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ කවරෙක්ද මේ වෙරිමරගාතේ සිටින්නේ? ස්වාමීනි මේ සාගත තෙරුන්නේ. මහණෙනි මේ සාගතද අර මහා නාගරාජයාව දමනය කළේ? එහෙමයි ස්වාමීනි මේ සාගත තෙරුන් තමයි මේ මහා නාගරාජයාව දමනය කළේ. කිම මහණෙනි මේ සාගතයන්ට දැන් මහා නාගරාජයෙක් තබා දියබරියෙක්වත් දමනය කරන්න පුළුවන්ද? බලන්න මහා පුරුෂයන්ගේ ජීවිතවලට කැලැල් වුණානේ මේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නිසා. එදා ඒ සාගත තෙරුන් වහන්සේ වෙරි හිඳුනට පස්සේ ගොඩාක් ලැජ්ජාවට පත් වුණා. වීරියෙන් භාවනා කරලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. නමුත් බලන්න මේ උත්තමයාගේ ජීවිතේට ඔය වගේ කැලලක් තියෙනවා. ඇයි? මත්පැන් නිසා. ඒ බඳු මහා පුරුෂයන්ට ඒ වගේ කැලැල් සිද්ධ වුණා නම් මේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය නිසා අපේ ජීවිතවලට කොච්චර කැලැල් වෙයිද? ඒ නිසා ගිහිවතේ ප්‍රධාන එකක් තමයි මත්පැන් පානය නොකිරීම. ඒක බුදුරජාණන් වහන්සේ තව ගාථාවකින් පෙන්නවා. මදාහි පාපානි කරොන්ති බාලා කරොන්ති චඤ්ඤේපි ජනේ පමත්තේ ඒතං අපුඤ්ඤායතනං විවජ්ජයේ උම්මාදනං මෝහනං බාලකන්තං මෝඩයෝ මත් පැම්බී නොයෙක් පව් පුරවා ගනිත් අනෙක් ජනයාවද කුසලයෙහි පමා කරවත් මත් පැන්බීම යනු පවුල්පතක් බව දැන උමතුවන මුලාවන මෝඩයන් කැමතිවන මෙය දුරින් දුරු කරන්නේ වේ. බලන්න අනුවන තැනැත්තු මත්පැන් බීලා තමනුත් බොහෝ පව් පුරව ගන්නවා. ඊළඟට අනෙක් ජනයාවත් කුසලයේ ප්‍රමාද කරනවා. ඔය මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මිනිස්සු ගමකට හිටියොත් එහෙම ඒ ගමේ නේක නාඩගන්නේ මේකුන් බීලා. ඊට පස්සේ මිනිස්සුන්ට ඒක හරි කරදරයක් වෙනවා. මිනිස්සුන්ට අපි හිතමු පාඩුවේ බණ භාවනාවක් කරගෙන ඉන්න මිනිස්සෙක් ඉන්නවා කියලා ගමක කොටිම පන්සලක විහාරස්ථානයක භික්ෂුන් ඉන්නවා කියලා. ඇතැම් වෙලාවට රාත්‍රී කාලේ බීගෙන කුණුහරුප කියාගෙන කෑ ගහනවා. අර සැනසෙල්ලේ ඉන්න මිනිස්සයාට සැනසෙල්ලක් නැහැනේ. ඊළඟට සමහරවිට පාරවල් තොටවල් වල රණ්ඩු දබර කරගන්නවා. ඊට පස්සේ පාරවල් හිර වෙලා කොච්චර ප්‍රශ්න වෙනවද? ඊළඟට මත්පැන් බීපු අයයෝ බීගෙන වාහන පදවගෙන ගිහිල්ලා සමහරවිට මනුස්ස ඝාතනත් කරනවා. කොච්චර කරදරයක්ද? මට මතකයි ඒක අවස්ථාවක අපි ධර්ම දේශනාවකට වැඩම කරන්න සාමාන්‍යයෙන් කාල වේලා තියලා පාරට මේ ගමන පිටත් වුණා. සාමාන්‍යයෙන් ධර්ම දේශනාව පටන් ගන්න වෙලාවට අපිට යන්න පුළුවන් වෙයි කියලා ගමන පටන් ගත්තට පාරේ හිතා ගන්න බැරි විදිහේ තදබදයක්. එතකොට මේ දේශනාවට වැඩම කරවන්න ඇවිල්ලා ඉන්න මහත්තයාගෙන් මම කිව්වා මහත්තයා මොකක් හරි හදිසි අනතුරක්වත් වෙලා ඇති. ඒකයි මේ පාරේ තදබදේ. එතකොට මේ මහත්තයා මම ඉතින් කියනවා නෑ ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම දැන් ඉස්සරහට දවස් 2-3ක්ම රජයේ නිවාඩුනේ ස්වාමීනි බාර් වහලානේ. අනිවාර්යෙන් බාර් පොලිමේ ඇති ඉස්සරහ. කිව්වත් වගේ අපි මේ තදබදේ ටික ටික ඉස්සරහට යනකොට හන්දියක බාර් පොලිමක්. පාරේ එක එක තැන්වල වාහන නවත්තලා මිනිස්සු බාර් පොලිමේ මාස ගාණක් කණ්ඩ නැතුව ඉඳලා වගේ පොලිමේ. එතකොට බලන්න අර මිනිස්සුන්ට වෙලාවට බණපදේ අහගන්න තිබුණු අවස්ථාව මේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අනුවන ජනයා නිසා ඒකට බාධා හටගත්තනේ. අන් අයවත් කුසලයේ පමා කරවත්
මත්පැන් බීම කියලා කියන්නේ පව් උනන උල්පතක් කියලා දැනගෙන මෝඩයෝ කැමති වෙන ඒ මත්පැන් මත්ද්‍රව්‍ය ගිහි ශ්‍රාවකයා දුරින්ම දුරු කරලා දානවා. පානං හානේන චදින්න මාදියේ මුසාන භාසේන ච මජ්ජ පෝසියා අබ්‍රහ්මචරියා විරමෙය්‍ය මේතුනා රත්තින්න භුංජෙය්‍ය විකාල භෝජනං පරපනද නොනසන සුරකම් කෙසෙත් නොකරන බොරු බස්ද නොකියන කිසිපත් පැනක් නොම බොන මෛතුනයෙන්ද වැළකී සුරකින උතුම් බඹසර විකල් බොජුනද හේ රැට අනුභව නොකරන. ඒ කිව්වේ පින්වතුනි උපෝසත සීලය ගැන. දැන් මේ ගිහිවතේ ආරම්භයේ ඉඳලා භාග්‍යතුන් වහන්සේ විස්තර කළේ පංචශීලය. බලන්න පළවෙනි ගිහිවත තමයි ප්‍රාණඝාතයෙන් ප්‍රාණීන්ට හිංසා කිරීමෙන් වැළකීම. දෙවෙනි ගිහිවත තමයි සොරකම් කරන එකෙන් වැළකීම. තුන්වෙනි ගිහිවත බුදුරජාන් වහන්සේ වදාළේ එක්ක බ්‍රහ්මචාරී වීම. බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න බැරි නම් අඩු ගානේ වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කිරීම. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා බොරු කියන්න එපා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළේ කුමක්ද? මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි වැළකීම. මේ නිත්‍ය ආරක්ෂා කළ යුතු පංචශීලය. දැන් බුදුරජාන් වහන්සේ මේ විස්තර කරන්නේ උපෝසත සීලය. උපෝසත සීලය කිව්වේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් නොකිරීම, ඊළඟට බොරු බස් නොකීම, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකිරීම, මෛතුනයෙන් වැළකී උතුම් බඹසර සමාදන් වීම. දැන් උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වෙන කෙනා එදා දවසට මෛතුනයෙන් වළකිනවා. නිත්‍ය සීලයේ විදිහට වැරදි කාමසේවන ශික්ෂාපදේ සමාදන් වෙච්ච කෙනා පවා එදා දවසට සම්පූර්ණයෙන්ම මෛතුනයෙන් වැළකීලා බඹසරක් ආරක්ෂා කරනවා. ඊළඟට විකාල භෝජනය ඉර අවරට ගියාට පස්සේ බොජුන් ගැනීම එයා නවත්තනවා. මාලන්න ධාරේන ච ගන්ධමාචරේ මංචේ චමායං වසයේත සන්තතේ ඒතංහි අට්ටංගික මාහු පෝසතං බුද්ධේන දුක්ඛන්ත ගුණාපකාසිතං මල්වලින් නොසැරසින සුවඳ විලවුන් නොදරන කැපසයනයක හෝ බිම පැදුරේ හෝ සැතපෙන අංග අටකින් යුතු උපෝසතයයි කියති මේ දෙය දුකෙන් එතෙරට වැඩි බුදු සමිඳුන්ය ඔබහට මේ සිල් කියා දෙන්නේ. උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වෙනකොට අපි තව සමාදන් වෙනවා. මල් සුවඳ විලවුන් ආදිය දැරීමෙන් වළකිනවා. ඊළඟට උස්සාසන මහා ආසන පරිහරණයෙන් වැළකී වාසය කරනවා. ඉතින් මේවට තමයි කියන්නේ අෂ්ටාංග උපෝසත සීලය කියලානේ. මේ උපෝසත සීලය කවුද අපට දේශනා කළේ? බුද්ධේන දුක්ඛන්ත ගුණාපකාසිතා. දුකින් එතරට වැඩිය බුදුරජාණන් වහන්සේ විසින්. නිති සීලයේ විදිහට පංච සීලය ආරක්ෂා කිරීමත් උපෝසත සීලය සුරැකීමත් උතුම් සීලයන් ලෙස ගිහි කෙනාගේ ගිහි වත ලෙස බුදුරජාණෝ දේශනා කළසේක. තතෝච පක්කස්සු පවස්සු පෝසතං චාතුද්දසින් පංචදසින්ච අට්ඨමින් පාටිහාරිය පක්ඛංච පසන්න මානසෝ අට්ඨංගුපේතං සුසමත්ත රූපං පැහැදුණු සිතින් යුතුවම
මේ උපෝසතය සුරකිව් පුන් පොහෝ දවසටද අමාවක හෝතු දුස්වක දින අංග අටකින් යුතු මේ පොහෝ වත දැනගෙන සුරකිව් මනා ලෙස මෙය. මෙන්න මෙයට කියන්නේ උපෝසත සීලය කියලා. ඒ උපෝසත සීලේ සාමාන්‍යයෙන් ගිහි ශ්‍රාවකෙක් පුරපසළොස්වක පෝයට ආරක්ෂා කළ යුතුමයි. අවුරුද්දක පුරපසළොස්වක පෝය 12යි එන්නේ. දින 365න් අඩු ගානේ දවස් 12ක් උපෝසත අෂ්ටාංග සීලය ආරක්ෂා කරන්න ඕන. පුරපෝය දවසට උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා කෙනෙක් ආරක්ෂා කරනවා වගේමයි තව කෙනෙකුට විවේකයක් තියෙනවා නම් එයා 4 පෝයටම දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් වයසක අම්මලා තාත්තලාට එහෙම 4 පෝයටම උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා සුරකින්න පුළුවන්. එක්කෝ පුරපෝය දවසට එහෙම නැත්නම් 4 පෝයටම උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා එය සුරකින්න ඕන. මේකට කියන්නේ ගිහි ශ්‍රාවකයාගේ පොහෝ වත කියලයි. තතෝච පාතෝ උපවුත්තු පෝසතෝ අන්නේන පානේන ච බික්ඛු සංඝං පසන්න චිත්තෝ අනුමෝදමානෝ යතරහං සංවිභජේත විඤ්ඤු. මෙලෙස රැක උපෝසත නැගිට පසුදින උදෑසන පහන් සිතකින් යුතුවම අනුමෝදන්ව හැම දෙන මනානුවනැති ගිහි සව් සංඝ පෙරෙස වෙත සපැමින තමාහට හැකි පරිද්දෙන් දන් පැන් වළඳවන්නේ. ගිහි ශ්‍රාවකයාගේ ගිහි වතේම තියෙන එකක් පින්වතුනි. භික්ෂූන්ට දන් පැන් පූජා කිරීම. ඒක පින ගැන දන්න, දන් දීමේ වටිනාකම ගැන දන්න ශ්‍රාවකයා විසින් කරන එකක් නේ. සාමාන්‍ය දන් පැන් පූජා කිරීම කියන එක හැමෝම කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළන්නේ නෙවෙයි කදරියා දේව ලෝකං වජන්ති බාලාහවේ නප්පසංසදානං කියලා. දන් පැන් පූජා කරන්නේ නැති කදරිය කියලා කිව්වේ මසුරෝ. දෙව්ලොවක යන්නේ ඒ මසුරෝ කවදාවත් දානේ වර්ණනා කරන්නේ නැහැ කිව්වා. ඉතින් දානේ වර්ණනා නොකරන මසුරෝ බවට පත් වෙන්න නෙමෙයිනේ අපි උත්සුක වෙන්න ඕනේ නේ. අපි බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ විදිහට ගිහි ජීවිතේ ගොඩනගා ගන්න මහන්සි ගනිද්දී ඒකේ වැදගත්ම එකක් තමයි පිළිවෙත් පුරන සංගරුවනට දන් පූජා කිරීම. සංගරුවන විශේෂයි දානේ දෙනවා කියන්නේ ඒක පින්වතුනි මහත්ඵල මහානිසංස පින් වැඩෙන එකක් නේ. සංඝගත දක්ෂිනාව සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට දන් පැන් පූජා කළොත් එහෙම ඒ දාණයෙන් අපිට පිනක් සිද්ධ වෙනවා. එනමුත් සංගරුවන විශේෂයි පුදන දානේ මහත්ඵලයි මහානිසංසයි. නිති පන්සිල් සුරකින්න පොහොය දිනේට උපෝසත සිල් සුරකිමින් පොහෝ වත සිදු කරන ඒ ශ්‍රාවකයාගේ ඊළඟ වත තමයි දන් පැන් පූජා කිරීම. දානේ ගැන බුදුරජාණන් වහන්සේ පුදුම ලස්සනට වර්ණනා කළානේ. ආදි තස්මින් අගා රස්මින් යං නීහරති භාජනං. ගෙදර ගිනි ගන්න වෙලාවේ නුවණැති මිනිසයා ඒ ගෙදරින් වටින පහේ බඩුවක් එළියට විසික්කලොත් තන්තස්ස හෝති අත්තාය නෝචයන් තත්ත ඩයිහති. වීසි කරගත්තු බඩුව තමයි ප්‍රයෝජනීය පිණිස පවතින්නේ. ඇවිලිච්ච ඒවා ගැන හීල්ලුවාට පළක් නැහැ. ඒවං ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච. ඒ වගේමයි මේ ජීවිතය කියන ග්‍රහය. මේ ජීවිතේ හැම නිමේෂයකම ජරා මරණ කියන ගිනි වලින් ගිනි ගන්නවා. ගිනි ගන්නා ජීවිතෙන් නිහරේ තේව දානේන. දානේ කියන බැහැර කිරීම කරන්ට දින්නම් හෝති සුනී හටන්. දීපු දෙය මනාකොට බැහැර කරන ලද්දේ. දානේ හැමනේ වර්ණනා කළේ. පින්වතුනි හැම දෙයක්ම මේ ජීවිතේ අහිමි වෙවි යද්දී බලන්න අපිට කොච්චර රැකවරණයක් හදාගන්න පසුබිමක් තියෙනවද? අපේ ජීවිතේ සීලයෙන් සහ දානේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මෙහිම. ධම්මේන මාතා පිතරෝ භරේය පයෝජයේ ධම්මිකං සෝ වනිජ්ජං ඒතං හි ගිහි වත්තයන් අප්පමත්තෝ
සයං පභේනාම උපේති දේවේති දෙහෙමින් යුතුව සුරකී තම දෙමාපියන් දෙහෙමින් කරයි හේ කරන හැම වෙලහෙළදාම් හේ පුරුදු කරයි නිති මේ කියා දුන් ගිහිවත යන්නේය මරණින් මතු ස්වයං ප්‍රභා නම් දෙව්ලොව. ගිහි ජීවිතය ගත කරන කෙනෙක් ඔන්න ඔය ලස්සන ගිහිවත පුරුදු කළොත් දෙහැමිව මුදල් හම්බ කරලා තමන්ගේ ආදරණීය දෙමාපියන්ව පෝෂණය කළොත් දෙමාපියන්ට සංග්‍රහ කළොත් ආන්නේ බඳු තැනැත්තා මරණින් මත්තේ දෙව්ලොවක යනවා කියනවා. ඒ දෙව්ලොවට කියනවා ලස්සන නමක්. මොකක්ද? ස්වයං ප්‍රභා. ස්වයං ප්‍රභා කියන දෙව්ලොව අපි අහලා තියෙනවා තවත් ක්‍රමයකට. ඒ තමයි නිම්මාන රති. නිම්මාන රති දෙව්ලොවටම කියන තවත් නමක් පින්වතුනි ස්වයං ප්‍රභා කියලා කියන්නේ. ඒ දෙව්ලොව උපතට තමන්ගේ ජීවිතය අරගෙන යන්න පුළුවන්. ඔය ගිහිවත පුරුදු කළොත්. එනිසා ගිහි ජීවිතය ගත කරන පින්වතුන්ලා විදිහට පින්වතුන් නිතර හිතන්ට මං යම්තාක් දේවල් වලට ප්‍රිය කරනවාද ඒ ප්‍රිය කරන හැම දෙයක්ම මට අහිමි වෙන දේවල්. මං යම්තාක් දේවල් වලට ආදරය කරනවාද ඒ ඔක්කොම මට අහිමි වෙන දේවල්. සැප විඳින්න කියලා මං රැස් කරන යම්තාක් දේවල් තියනවාද ඒ ඔක්කොම මට අහිමි වෙන දේවල්. සජීවී අජීවී හැමදේම මට දාලා යන්න වෙනවා. පරිහරණය කරන මේ ශරීරය පවා මට දාලා යන්න වෙනවා. මරණය ආපු සැනින් දාලා යන්න වෙනවා. එහෙව් මට මේ ගිහිවත පුරුදු කරලා තිබුණොත් මොනවද ගිහිවත්? ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම හෝ බඹසර සිල් සමාදන් වීම, බොරුවෙන් වැළකීම, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීම කියන නිත්‍ය සීලයේ ලෙත පංචශීලයේ සමාදන් වීම. මේ පංචශීලයේ ගිහිවත කියලා දුන්නේ කවුද පින්වතුනි? බුදුරජාණන් වහන්සේ. එහෙමනම් මේ ගිහිවත පිහිටන්නේ කා තුලද? බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් තුලමයි. වෙන කෙනෙකුට මේ පන්සිල් ටික සමාදන් වෙනවා කියලා එකක් එහෙම කතාවක් නැහැ. පන්සිල් වලට පෙර තියෙනවා සීලයක්. ඒ සීලයට කියනවා සරණ සීල. මොකද්ද පින්වතුනි සරණ සීලය කියලා කියන්නේ? බුදුරජුන්ගේ ශ්‍රාවක භාවයට පත් වෙන සීලය. බුද්ධං සරණං ගච්ඡාමි කියා බුදුරජුන් සරණ යෑම සරණ සීලයයි. ධම්මං සරණං ගච්ඡාමි කියා ධර්මයේ සරණ යෑම සරණ සීලයයි. සංඝං සරණං ගච්ඡාමි කියා සංගරුවන සරණ යෑම සරණ සීලයයි. යම් කිසිවෙක් ගිහිව ඉඳිමින් නම් සරණ සීලය ලබන්නේ එයාට කියනවා උපාසක උපාසිකා. යම් කිසිවෙක් සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙලා සිවුරු දරාගෙන නම් සරණ සීලය ලබන්නේ එයාට කියනවා භික්ෂුව භික්ෂුණිය. ඔය තමයි සිව්වනක් පිරිස. ඔයින් පරිබාහිර ශාසනයේ කිසිදු පිරිසක් නැත. එනිසා තමන් ගිහි උපාසක උපාසිකාවක් නම් එයා අනිවාර්යයෙන්ම සරණ සීලයේ පිහිටා ඉන්න කෙනෙක්. සරණ සීලයේ පිහිට කෙනා නිත්‍ය සීලයේ විදිහට තමන්ගේ ජීවිතේ පන්සිල් සුරකින්න ඕන. ඒක ගිහිවත. ඊළඟට ප්‍රධාන පෝයට හෝ අඩුම ගණනේ ප්‍රධාන පෝයට හෝ එහෙම නැත්තම් හතර පෝයට එයා උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වෙන්න ඕන. මොනවද උපෝසත සීල කියන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, ඊළඟට බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීම, බොරුවෙන් වැළකීම, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීම, මල් සුවඳ විලවුන් ආදිය දැරීමෙන්, ඊළඟට විකාර රූපී දේවල් නැරඹීමෙන් මේ වගේ වැළකීම, ඊළඟට විකාල භෝජනයෙන් වැළකීම, ඊළඟට උච්චාසයන මහා සයනයෙන් වැළකීම. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළ එයාගේ ගිහිවතට අයිති එකක් තමයි දම්පැන් පූජා කිරීම. තමන් හරි හම්බ කරගන්න දැහැමි ධනයෙන් පුළුවන් විදිහට දන් දෙනවා. ඒකත් ගිහිවත. ඊළඟට ධාර්මිකව ධනෙ උපේලා තමන්ගේ මව්පියන් පෝෂණය කරන්න ඕන. නිබඳු කෙනාට මේ ජීවිතයේ සජීවී අජීවී හැම වස්තුවම අත්හැරලා පරිහරණය කරපු ශරීරේ පවා අත්හැරලා මැරිලා යනකොට ස්වයං ප්‍රභා කියන නිම්මාන රති කියන දෙව්ලොවේ රැකවරණ ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ නිසා මේ ගිහිවත හොඳට ගලපාගෙන බුදුරජුන්ගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව විදිහට
පින්වත් හැම දෙනාට සම්බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ රැකවරණ ලබා ගන්නට වාසනාව ලැබේවා. අපි හැම දෙනාට සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ පිහිට පිළිසරණ රැකවරණ සලස ගැනීමේ දුර්ලභ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අපි සියලු දෙවිවරුන්ට සග්දෙමිදානෝ පින අනුමෝදන් වෙත්වා. සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී දෙවියෝද පින් අනුමෝදන් වේ. සියලු දෙවිවරු දිව්‍ය සැපින් වැඩෙත්වා. ඒ දෙවියෝ අප සියලු දෙනාව යෙහෙන් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරණ මහා සංගරුවනත් පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාත් පැවදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවනුත් මේ සියලුම පින් අනුමෝදන්ව සම්බුදු සසුනේ ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දානය සිද්ධ කරපු පින්වත් වරුණී කාංචනාද සිල්වා මහත්මිය මූලිකව බලාපොරොත්තු වෙනවා. ගොතටුව නවනගරයේ ආඩිහේන පාරේ පදිංචි 75 වෙනි වියේ පසු වෙන ආදරණීය මෑණියන් වන පින්වත් කාන්ති විජේසීකර මෑණියන්ට මේ ධර්ම දානමය පිනේ ආශිර්වාදයෙන් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ආශිර්වාදයෙන් ඒ වගේම පින් අනුමෝදන් වෙලා සතුටු වෙන දෙවියන්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂාවෙන් නිදුක් නිරෝග සුවපත් භාවයේම වේවා. දීර්ඝායුෂ සම්පන්නියම වේවා. මෑණියන්ට තමන්ගේ ජීවිතයට හොඳට මේ දහම් පද ගලපාගෙන ජීවිතේ හොඳට මේ දරුවන්ගේ උපකාරයෙන් පින් දහමු රැස් කරගෙන ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. අගෝස්තු මාසේ 20 වෙනි දින 48 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් වරුණී කාංචනාද සිල්වා මහත්මියට මේ සියලු පින් අනුමෝදන් වෙලා එතුමිය ඒ විදේශගතව කරන සියලු කටයුතු කරදර බාධා වලින් තොරව සුවසේ කරගන්නට ලැබේවා. එතුමියගේ ආදරණීය දියණිය වන 24 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් මදුෂිකා එරන්දී දියණියටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු සෙත ශාන්තිය ආරක්ෂාව සැලසේවා. ඒ පින්වතුන්ලගේ ජීවිතේ හොඳට පින් රැස් කරගෙන හැමී හැසිරි ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් පතනවා. මීට වසර 12කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු ආදරණීය පියාණන් වන පින්වත් වින්ස්ටන් ද සිල්වා පියාණන් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පින්වත් වරුණී කාංචනාද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනා නමින් මිය යන්ට යෙදුණු සියලු ඥාති සමූහයා මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. කුඩා කාලයේ පටන් පිහිට වූ සියලුම මියගිය පිරිසට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාගේ පරලෝ ජීවිත සැපයට පත් වේවා. ඉක්මන් භවයකදීම සියලු දෙනාට සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියන බලාපොරොත්තු වීම ප්‍රාර්ථනාවෙන් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. රැස් කළ පින පින්වත් අසිත සුධර්මන්ද සිල්වා වැඩිමහල් සහෝදරයාට අනුමෝදන් වෙත්වා. ලලනි සහෝදරියට, ටානියා දුවට, වරුණි කාංචනාද සිල්වා මහත්මියගේ ස්වාමි පුරුෂයා වන පින්වත් සරත් ප්‍රියන්ත මහත්මාට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. සියලු සෙත සැලසෙත්වා. වසර ගණනාවක් තිස්සේ පවුලට උදව් උපකාර කරන පින්වත් අග්ගොන පදිංචි පින්වත් මැණිකේ අක්කාට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. සයිප්‍රසී සියලුම මිතුරු මිතුරියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සියලු සෙත සැලසෙත්වා. විශේෂයෙන් 24 වෙනි ජන්මදිනයේ යෙදුණු මදුෂිකා එරන්දී දුවගේ අනාගතයේ ඒ සියලු කටයුතු අධ්‍යාපන කටයුතු ආදී දේවලුත් ඒ රැකිරක්ෂා කටයුතු ආදියත් සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. දුවගේ ජීවිතයට නිතරම කලන මිතුරු ඇසුරම ලැබේවා. කිසි කලෙකත් පවිටන්ගේ ඇසුරට නොවැටේවා. දුවට සුවසේම ධර්මයේ හැසිරෙලා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දුවක් බවට පත් වෙලා මේ දුක් ඇති සංසාර ගමනින් නිදහස් වෙන්න ඒකාන්ත කොට මේ ධර්ම දානයේ ආශිර්වාදයක් වේවා. අද දවසේ උතුම් ධර්ම දානය සිද්ධ කළ සයිප්‍රස් නිකෝසියා නගරයේ සේවයේ නියුතු පින්වත් වරුණි කාංචනාද සිල්වා මහත්මිය ඇතුළු එතුමියගේ පවුලේ සෑම සියලු දෙනාට
එතුමියට කුඩා කාලයේ පටන් පිහිට වුණ උදව් උපකාර වුණ සුජීවත්ව සිටින සෑම සියලු දෙනාට පවුලේ ඥාතීන් සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා. ඒ වගේම එතුමියට මේ වෙනකොට පින් දහම් රැස් කර ගන්නටත් නොඑක ආකාරයෙන්ුත් උදව් උපකාර කරන සයිප්‍රස් හිම් සියලුම මිතුරියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුවයම ලබත්වා දීර්ඝායුෂ ලබත්වා තම තමන් කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවට සාර්ථකත්වයට පත්වෙත්වා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සාර්ථක වෙත්වා පෙනෙන නොපෙනෙන බාධා කරදර ජීවිතවලින් දුරු වෙත්වා අද ධර්ම දාන කරපු ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් නිතර ආසාවෙන් බණ අහන මේ පින්වතුන්ලා හැම දෙනාට බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ ගිහිවත හොඳට පුරුදු කරලා තමන්ගේ ජීවිතයේ ගිහි ශ්‍රාවකෙක් විදිහට හොඳට සාර්ථක කරගෙන ගෞතම සම්බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ රැකවරණ ලබන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.